ඊට අවශ්‍ය ඔබ තුල වීරිය ඇති කරන එක විතරයි. දහම් පත්‍රිකා පරිහරණය කරන්න අවශ්‍ය වීරිය වඩන එක විතරයි මේ කරන්නේ. එනම් පින්වතුනි අන්න අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කිසි කල්යාණ පෘථග්ජනයෙක්ට දෙන දානියට වඩා යම් කිසි කල්යාණ පෘථග්ජනයන් 100 දෙනෙට දෙන දානියට වඩා 100 කියන්නේ හරියටම ගණන් කරලා අන්න මේ 100 කියන එක නෙමෙයි විශාල පිරිසකට කියන එක. කල්යාණ පෘථග්ජනය කියලා කියන්නේ තාමත් බණ ඇහුවේ නැති හැබැයි බණ අහලා අවබෝධයට පත් වෙන්න කැමැත්තෙන් ඉන්න අමූලික ශ්‍රද්ධාවෙන් නමුත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට ගරු කරන කෙනා. එයාට කියන්නේ කල්යාණී පෘථග්ජනය. ඒ කියන්නේ එයා නිවන් දකින්න සූදානමක් තියෙන කෙනෙක්. හැබැයි චතුරාර්ය සත්‍ය තාම අවබෝධ වුනේ නැහැ. ඒ නිසා පෘථග්ජන භාවයේ ඉන්නවා. හැබැයි කල්යාණ මිත්‍රයන් කල්යාණ ධර්මයේ ඇසුරු කරනවා තාම. චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ නැහැ. එච්චරයි වෙනස. එයාට කියනවා කල්යාණ පෘථග්ජනය. මෙන්න මේ කල්යාණ පෘථග්ජනයා 100 දෙනෙට දෙන දානටත් වඩා ඒක සෝවාන් පුද්ගලයට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. සෝවාන් පුද්ගලයන් 100 දෙනෙට දෙන දානයට වඩා එක සකදාගාමි ශ්‍රාවකයට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. සකදාගාමි ශ්‍රාවකයෝ 100කට දෙන දානයට වඩා එක අනාගාමි ශ්‍රාවකයට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. අනාගාමි ශ්‍රාවකයන් 100 දෙනෙට දෙන දානයට වඩා එක අරිහතුන් වහන්සේ නමකට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. අරිහතුන් වහන්සේලා 100 නමකට දෙන දානියට වඩා එක පසේ බුදු පියාණන් වහන්සේ නමකට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. පසේ බුදු පියාණන් වහන්සේලා 100 නමකට දෙන දානියට වඩා එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට දෙන දානියට වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දෙන දානිය මහත්ඵලයි මහානිසංසයි. ඔය විදිහට දක්වනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දෙන දානියට වඩා කෙනෙක් පංචශීල ආරක්ෂා කිරීම, ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තා දානෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, මුසාවාදයෙන් වෙන්වීම, සුරාපානින් වෙන්වීම කියන මෙන්න මේ පංච දුස්චරිතෙන් වැළකී කටයුතු කිරීම මහත්ඵලයි මහානිසංසයි. මතක තියාගන්න එනම් පංචශීල රකින්න එක කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණොත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් යුක්තව සංවර සීලයේ පිහිටලා පංචශීල ආරක්ෂා වෙනවා. එහෙම නැති අර කල්යාණි පෘථග්ජනයටත් පුළුවන් සමාදාන සීලයේ පිහිටන්න. ඒ කියන්නේ මම මේ පංචශීල කඩ කරන්නේ නැහැ කියලා සමාදානයකටපත් වෙන්න. යම් සමාදානං තම වතන් කිව්වත් ඒක වතක් වශයෙන් එක රැක්කත් එයත් මහත්ඵලයි මහානිසංසය. මතක තියාගන්න. සෝවාන් වෙච්ච පුද්ගලයා අවබෝධයෙන් රැකිනවා. එයාට පංචශීල ආරක්ෂා වෙනවා. කල්යාණී පෘථග්ජනයට පුළුවන් අනවබෝධයෙන් නමුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත වේ පංච දුස්චරිතෙන් වැළකීලා ඉන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙන දානයටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කෙනෙක් ප්‍රාණඝාතයෙන්, අදත්තා දානෙන්, කාම මිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාපානෙන් වෙන් වෙලා ජීවත් වෙන එක. ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දෙසින් වඩින්නා වූ ආර්ය මහා සංඝ රත්නය උදෙසා විහාර කර්මාන්තයක් සිද්ධ කරන එක. ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි සුවඳ පොදක් ඉහින තරම් වෙලාවක්. ඔය සුවඳ විලවුන් කියන්නේ ඒකක් ඉහින්නේ තප්පරයක්වත් යන්නේ නැහැනේ. සුවඳ ටිකක් ඉහින්න. සුවඳ වලින් නාන්නේ නැහැනේ. සුවඳ පොදක් ඉහිනවා. මෙන්න මේ සුවඳ පොදක් ඉහින තරම්ම සුළු කාලයක්. එහෙමමයි තියෙන සූත්‍රේ. සුවඳ පැම් පොදක් ඉහින සුළු කාලයක් තරම් කාලයක්වත් කෙනෙක් මේ සියලු ලෝ සතුන් කෙරෙහි මෙත්සිත පතුරවා ඉන්න. කියන්නේ මිතුරු සිත පතුරවා ඉන්න. සියලුම දෙනාට මේ මෙස්සුව දැනේවා කියලා අදිස්ථාන කරයින. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසේවා කියලා අදිස්ථාන කරගෙන ඊට අනුකූලව කටයුතු කරයින අන්න එතන වැඩෙනවා අර සියල්ලට වඩා මහත්ඵල මහානිසංස කුසලානිසංසය පුණ්‍යානිසංසය. ඒ ගැනත් පොඩි වචනයක් දෙයක් කියන්න ඕන. වටිනා දහම් කාරණාවක්. දැන් කල්පනා කරන්න ඔබට මේ ධර්මය අවබෝධ වුණාම ඔබ මොකද කරන්නේ? ඔබ ඉස්සෙල්ලම ඔබේ යාළු මිත්‍රයන්ට පවුලේ හිතවතුන්ට තමයි ධර්මය දෙන්නේ. ඉස්සෙල්ලම දෙන්නේ තමන්ගේ ගෙදර අයට. ඊළඟට තමන්ගේ ළඟම ඥාතීන්ට, යාළුවන්ට. මොකද ඔබේ වචනේ විශ්වාස කරන්නේ ඕම්. ඒ නිසා ඉස්සෙල්ලම ඒ අයට විතරයි දෙන්නේ. ඒ අයට තමයි බල කර කියන්නේ බනහඬ කියලා.
ඔබ අවට ඉන්න අනිත් ලෝකයාට ඒ ධර්මයේ දෙන්න උත්සාහ ගන්නේ නැහැ. ඔබට ධර්මයේ පතුරවන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඔබට පුළුවන්. දැන් අපි තමන් ලද අවබෝධය දෙන්න උත්සාහ ගන්න හැමතිස්සෙම තමන් වටේ ඉන්න අයට විතරයි. ඒ කියන්නේ මේ වටේ ඉන්න අය විතරයි මගේ මිතුරු. අනිත් අය මිතුරු නෙවෙයි. ඒ කියන්නේ ඒ අය කෙරෙහි මෛත්‍රිය පැතිරෙන්නේ නැහැ. තමන්ගේ මිතුරුන් වශයෙන් සලකන්නේ අර අය විතරයි. ඔබට මේ මෛත්‍රිය පිළිබඳ ගැඹුරු දහම් කාරණාවක් මේ මතු කළ දෙන්න හොඳට අහගෙන ධාරණය කරගෙන අවබෝධයටපත් වෙලා යනු හැසිරෙන්න මේ සංසාර දුකින් නිදහස් වෙන්න. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලායි මේ පෙන්නලා දෙන්නේ. දැන් මෛත්‍රිය කිව්වහම දැන් ඔබම දැක්කා. එතකොට ඔබට යම් කිසි ධර්මයක් අවබෝධ වුණා. ඔබට මේ ධර්ම අවබෝධ වුණාම ඔබ මොකද කරන්නේ? ඔබේ වටේ ඉන්න අයට විතරයි දෙන්නේ මේක. අනිත් අයට දෙන්න උත්සාහ ගන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඊට අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ නැහැ. ඔබට ගිහිල්ලා බණ කියන්න බෑ. කිව්වට අහන්නේ නැහැ. එතකොට ඔබ හිතනවා ඒ අයට ධර්මය දෙන්න බෑ. මම වටා ඉන්න අයට දුන්නාම ඇති. ඒ කියන්නේ ඔබේ මිත්‍රත්වය, ඔබේ මෙත්සිත ඔබ වටා ඉන්න අයගෙන් අවසන් වෙනවා. හැබැයි අපි කර්මස්ථාන වඩන්න ගියාම වාඩි වෙලා මෛත්‍රී වඩනවා කියලා සියලු සතුන් නිදුක් වේතා, නිරෝගී වේතා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කිය ඉන්නවා. සියලු ලෝසතුන් නිදුක් වෙනවට කැමති නම්, නිරෝගී වෙනවට කැමති නම්, සුවපත් වෙනවට කැමති නම්, දුකින් නිදහස් වෙනවට කැමති නම් අපි කරන්න ඕන මොකද්ද? ඒ උදෙසා අපේ සිත කය වචනය ක්‍රියාත්මක කරමින් ඊට අවශ්‍ය පරිසරය සකස් කරන එක. පුංචි උදාහරණයක් කිව්වොත් රෝහලක් ගාවට ගිහිල්ලා අපි රෝහලේ වාඩි වෙලා හරි මැද්දෙන් වාට්ටුවක් මැද්දෙන් වාඩි වෙනවා බිම. වටේටම ඉන්නවා කේන්ද්‍රිකක රෝගීන්. මේ අයට බෙහෙත් නැහැ. බෙහෙත් නැති කමින් මේ අසරණ රෝගීන් බොහෝම වෙහෙසට දුකටපත් වෙලා අඬනවා වැළපෙනවා. අපි මේ රෝහලේ වාට්ටුවේ මැද වාඩි වෙලා මේ සියලු රෝගීන් නිදුක් වේතා, නිරෝගී වේතා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කිය කිඳලා එනවා. ඔබ ගිහිල්ලා රෝහලක වාඩි වෙලා විදිහට උදේ ඉඳලා රෑ එළි වෙනකන් ඔහොම කියලා ඉන්න බලන්න. එක රෝගියෙක්ව සුවපත් වේද බලන්න. ඊට පස්සේ ගියා ඔබ ගියා මගේ මෙත් කිරණ පැතිරුණ අරකයි මේකයි කියලා. බලලා එන්න ගිහිල්ලා එක රෝගියෙක්ව සුවපත් වේද කියලා. එක රෝගියෙක් හරි සුවපත් වෙනවා එතන. ඔය වැඩේ පැත්තකින් තියලා ඒ රෝගීන් නිදුක් වෙනවට කැමති නම්, නිරෝගී වෙනවට කැමති නම්, සුවපත් වෙනවට කැමති නම්, දුකින් නිදහස් වෙනවට කැමති නම් ඔබ කරන්න ඕන මොකද්ද? මේ අයට මේ දුක හටගෙන තියන්නේ ඇයි? රෝගය නිසා. එහෙනම් ඒ රෝගය අවසන් කරන්න පුළුවන් ඉන්නේ කොහොමද? බෙහෙත් දුන්නාම. එහෙනම් බෙහෙත් ටික දෙන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔය වාට්ටු මැද්දේ වාඩි වෙලා නිදුක් වේතා, නිරෝගී වේතා, සුවපත් වේතා, දුකින් මිදෙත්වා කී ඉන්න ඕනේ වචන ටික. වචන විතරයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උත්තරීතර මෛත්‍රිය අනුව මෙත්තා සහගත මනෝකම්ම, මෙත්තා සහගත වචීකම්ම, මෙත්තා සහගත කායකම්ම. එහෙනම් අන්න එතනයි මෛත්‍රිය තියෙන්නේ. එහෙනම් ලෝසතුන් සියලු ලෝසතුන් නිදුක් වෙනවට, නිරෝගී වෙනවට, සුවපත් වෙනවට, දුකින් මිදෙනවට අපි කැමති නම් ඇත්තටම අපේ චිත්තසංතානෙන් ඒ උතුම් මෛත්‍රිය නැగిලා එනවා නම් අපි බලන්න ඕන ඇයි මේ ලෝසතුන් දුකටපත් වෙලා තියෙන්නේ? ඇයි මේ සතුන් රෝගී වෙලා තියෙන්නේ? ඇයි මේ සතුන් සුවයෙන් තොර ජීවිතයක් ගත කරන්නේ? ඇයි මේ සතුන්ට සුවය අහිමි වෙලා තියෙන්නේ? ඇයි මේ සතුන් දුකේ ගිලී ඉන්නේ? කුමක් නිසාද? අවබෝධය නැතිකම නිසා. ඒකේ මොකද? තථාගතයන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගන්නට නොහැකි නිසා. ඊට අවස්ථාවක් නොලැබීම නිසා. එහෙනම් අපි බලන්න ඕන මොකද්ද මේ රෝගය? ඒ රෝගය තමයි රෝගෝති භික්කවේ කාමානමේතං අදිවචනම් මහාන රෝගය anu කාමයට නම. එහෙනම් කාමයේ නැමැති රෝගයෙන් තමයි මේ ලෝසතුන් දුක් විඳින්නේ. එහෙනම් සියලු ලෝසතුන් නිදුක් වෙත්තා කිව්වම අපි එහෙනම් බලන්න ඕන මේ ලෝක සත්‍යයන්ගේ මේ කාමයේ නැමැති රෝගයයි සුවපත් වෙන්න ඕන. එතකොට අයයි නිරෝගී වෙන්නේ. අර කාමයේ නිසා දුකටපත්. දැන් රෝගයක් නිසා දුකටපත් වෙනවා. බෙහෙත් දුන්නාම ඒ දුකිනුත් නිදහස් වෙනවා, නිරෝගී භාවයටපත් වෙනවා, සුවපත් භාවයටපත් වෙනවා. එයා සියලු දුක් ඒ රෝගේ නිසා හටගත්තා යම් තාක් දුකක් පීඩාවක් තිබුණද ඒ සියල්ලෙන් නිදහස් වෙනවා. බෙහෙත් දුන්නා. ධම්මෝසත සමානන්ති ධර්මය හා සමාන උසුවක් නැත. එහෙනම් සියලු ලෝසතුන් රෝගී. කාමී නැමැති රෝගෙන් උත්පල වෙලා ඉන්නේ.
එහෙනම් මේ සියලු ලෝ සතුන් සුවපත් වෙනට ඔබ කැමති නම් ඔබ ඒකාන්තයෙන් කළ යුතු එකම දෙයක් තියෙනවා තමයි අමාමෑණියන් වහන්සේගේ මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය සුරකින්න. දිවි හිමියෙන් රකින්න ඕන. අන්න එතනයි ලෝකෝත්තර මේ සිත පැතිරෙන්නේ අනන්ත විශ්වය දක්වාම. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තව එක දවසක් හරි මේ මිහිතලයේ පවතිවා. මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය බැබලේවා. මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මාගේ මේ මෙහෙවර වේවා කියලා හිතාගෙන ඔබට ඔබේ සිතින් කයින් වචනෙන් කුමන හෝ ආකාරයකින් මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දායක වෙන්න පුළුවන් නම් ඔබ බොරුවට ඔය ගස්ගල් ගායේ වාඩි වෙලා උතුරු දිග ශාසන දකුණු දිග වසන සත්‍යයන්ට මේ සිත පැතිරේ වගේ කි ඉන්න ඕනේ නැහැ. ඔබේ මෙත්තා සාගත මනෝකම්ම වචීකම්ම කාය කර්ම තුලම දස දිසායම වසන ලෝක සත්‍යෝ සැපයටපත් වෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි මහ පොළොවේ ඉන්න පුංචි අසරණ කුරා භූමියක ඉඳලා. ඇයි ඒ? මිනිස්සුયો සබ්බ පාපසකරණං සියලු පාපයන්ගෙන් නිදහස් වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකෙ පැතිරෙව්වහම තථාගතයන් වහන්සේගේ අමා ධර්මය ආරක්ෂා කරලා ලෝකයට බෙදා හැරියාම මේ ධර්මය ප්‍රචලිත කරාම මොකද වෙන්නේ? මිනිස්සු අවබෝධයටපත් වෙනවා. අවබෝධයටපත් වෙච්ච දවසට මිනිස්සු සබ්බ පාපසකරණං සියලු පාපයන්ගෙන් වළකිනවා. එදාට ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද විසුනාවාද පරුසාවාද සම්ප්‍රප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන දස අකුසලෙන්ම නිදහස් වෙනවා. පංච දුෂ්චරිතෙන් නිදහස් වෙනවා. සියලු පාපයන්ගෙන් වළකිනවා. කුසල සුපසම්පදා එදාට මිනිසුන්ගේ මේ චිත්තසංතානයේ පවතින මේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා ගත්ත මේ මුලාසහගත අවිජ්ජාව දුරු වෙනවා. ඒ කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව දුරු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සත්පුරුෂයෙක් පහළ වෙනවා. සචිත්ත පරියෝදපනං ඒ සිතේ අවිජ්ජා තෘෂ්ණා දුරු වීම නිසා රාගේ දේශේ මොහේ නිරුද්ධ වෙනවා. එදාට හිත දමනය වෙනවා. අන්න සියලු පාපයන්ගෙන් නිදහස් වෙච්ච අවිජ්ජා තෘෂ්ණා දුරු වෙච්ච සිත දමනය වෙච්ච සත්පුරුෂයෙක් පහළ වෙනවා. එදාට මොකද වෙන්නේ? එදාට ඒ සත්පුරුෂයාගෙන් මේ ආකාශයේ පොළොව මුළුල්ලේ ඇහැට පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන කිසිදු සත්‍යයට හානියක් වෙන්නේ. දිට්ඨා වාය වද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. වචන ටිකක් නෙමෙයි මේ අවබෝධයක්. එදාට මොකද වෙන්නේ? ළඟ දුර වසන පෙනෙන නොපෙනෙන සියලු ලෝ සතුන් සැපයටපත් වෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි මේ ධර්මයෙන් සැපයටපත් වෙන්නේ. කවුරුවත් හිතන්න එපා එහෙම. තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාම මතක තියාගන්න ඇහැට නොපෙනෙන අනුක ජීවියක් ඉඳලම සැපයටපත් වෙනවා. ඒකේ ජීපාන භූතට්ටි තසාවා තාවරාව අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්සක අනුක තූල අනුක ශුද්‍ර ජීවිය. ශුද්‍ර ජීවිය සැපයටපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ නිසා. එහෙනම් අන්න ඔබ ඒ පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන සියලු ලෝ සතුන් කෙරෙහි මෙසිත පතුරවන්නෙක් නම් ඔබගේ උතුම් වූ මනෝකම්ම තුලින් වචී කම්ම තුලින් කාය කර්ම තුලින් මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයම ආරක්ෂා කරා. ඒක තමයි ඔබ මේ විශ්වයට කරන ඉහළම ශ්‍රේෂ්ඨතම මෙහෙවර. ඒ මෙහෙවර ඔබට කරන්න පුළුවන් නම් අන්න ඔබ මෙන්න මෙච්චරක් වෙලා අසුරක් ගහන තරම් නැත්නම් අර සුවඳ පැන් පොදක් ඉහින තරම් අර සුළු කාලයක් තුල ඔබේ සිත දිහා බැලුවොත් ඔබට පෙනෙයි ඔබගේ චිත්තසංතානය තුල මේ සමස්ත විශ්වයේ සියලු ලෝ සතුන් සුවපත් වේවා කියන උත්තරීතර චේතෝ විමුක්තිය පවතින බව. එහෙනම් ඒ චේතෝ විමුක්තිය අර බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ ඒ චේතෝ විමුක්තිය මේ සුවඳ පැන් පොදක් ඉහින තරම් සුළු කාලයක් තුලවත් ඔය චේතෝ විමුක්තිය වැඩුණොත් එහි ආනිසංස මහන මෙච්චරක් කියන්න බෑ කියලා ගෙලිම ගිහලා නවතින බඹ ලෝකේ. බ්‍රහ්ම ලෝකේ උපදින මෙත්තානිසංස සූත්‍රය බලන්න. ඔන්නෝමයි චේතෝ විමුක්තිය. නැතුව දැන් සමහර මිනිස්සු ඉන්නවා මෙහෙම මෛත්‍රිය කතා කරොත් හැමතිස්සෙම මෛත්‍රිය දස දිශාවටම මෛත්‍රිය වඩනවා පුද්ගලයා. ඒ අය. හැබැයි නිවන් දකින්නට කැමති තමන්ගේ ගෙදර නොවනයි දරුවෝයි අම්මා තාත්තයි ගෙදරයි විතරයි. අනිත් අයට නෑ. එයාගේ නිවන එතනින් සීමා වෙලා. එයාගේ මෙසිත ගෙදරට සීමා වෙලා. ගෙදර මිනිසුන්ගේ පාමුලින් ඔහුගේ මෙසිත අවසන් වෙනවා. හැබැයි කතාව සකල ලෝක සත්‍යයටම මෙත් කිරණ පතුරවනවා. කොහෙද මෙත් කිරණ පැතිරෙන්නේ? එහෙම මෙත් කිරණ පතුරවල ලෝකය සුවපත් කරන්න පුළුවන් නම් මතක තියාගන්න.
දස දහසක් චක්‍රාවාට අසුරු තැනකින් කම්පා කරන බුදු පියාණන් වහන්සේ මුළු සක්වල ධාතුවෙම ඉන්න 100 කෝටියක් සක්වලේ ඉන්න සියලු සතුන් නිවනට පත් කරන හැමනම් මෙත් කිරණ පතුර වල ලෝක සත්‍ය සූපත් කරන්න පුළුවන් කමක් තිබුණා නම් එහෙනම් කල්පනා කරන්න තමන් වහන්සේ ඉස්සරහම හිටිය දේවදත්ත නිරේට යන්න ඉඩ හරියි. එහෙම වැඩක් කරන්න පුළුවන් නම් අර තමන් වහන්සේට උපස්ථාන කරපු සුණක් අතට නිරේට යන්න ඉඩ හරියද බුදු පියාණන් වහන්සේ එමුණා නම් කෝකාලිකට නිරේට යන්න ඉඩ හරියද? තමන් වහන්සේගේ ගිහි කාලින මාමණ්ඩිය වෙච්ච සුපපුතට නිරේට යන්න ඉඩ හරියද? තමන් වහන්සේගේ ළඟම මිත්‍රයෙක් වශයෙන් හැමදාම ඇවිල්ලා යටිපතුල් පවා ඉඹලා ගිය කොසල් රජතුමාට නිරේට යන්න ඉඩ හරියද? තමන් වහන්සේට අසද්දෘශ්‍ය දානිය දීපු අර කොසල මල්ලිකාවට නිරේට යන්න ඉඩ හරියද? එහෙනම් මතක තියාගන්න තථාගතයන් වහන්සේගේ මහා මෛත්‍රිය මහා කරුණාවෙන් අංශු මාත්‍රයක් අපිට පිළිතලා නැහැ. ඒ අසිරිමත් වූ මහා මෛත්‍රිය මහා කරුණාවෙන් මහා මුදිතාවෙන් මහා උපේක්ෂාවෙන් යුක්ත තථාගතයන් වහන්සේ ඔය කියන ආකාරයෙන් මේ මෙත්සිත පතුරවනවා කියලා මේ මෙත් කිරණ පතුරවනවා ලෝකෙට කියලා එහෙම එකක් කරන්න පුළුවන් කමක් තිබුණා නම් මේ මහා සහසි ලෝක ධාතුවේ සියලුසතුන් නිවනටපත් කරන සැපතටපත් කරනවා. පඤ්ඤාවන්තසයන්දමෝ නායන්දමෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නේ ප්‍රඥාවන්තයෝ විතරයි. ඒ නිසා මෙසිත පතුරවනවා කියන්නේ මේ ඔලොමොට්ටලකමට වචන ටිකක් කියන එක නෙවෙයි. මෙසිත පතුරවනවා කියන්නේ තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා තථාගතයන් වහන්සේගේ ධර්මය සතර දිහාවේ පතුරවන එක. එදාටයි මතක තියාගන්න අමුතුවෙන් ආයේ එදාට ඔබ එබඳු පුරුෂයෙක් නම් ඔබ එබඳු සත්පුරුෂයෙක් නම් ඒ කියන්නේ ඔබ තථාගතයන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ පතුරවා හරින්න කොමන හෝ ආකාරයකින් දායක වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට ආයේ අමුතුවෙන් පෙනෙන නොපෙනෙන සත්‍ය සූපත්‍ය නිදුක්ඛේතා නිරෝගීතා සූපත්‍ය දුක මිදෙත්තා කිය වචන ගොඩක් කියකින් ඕනේ නැහැ. වචන කියකින් ඕනේ නැහැ. වචන වලින් නෙවෙයි මිනිස්සු සූපත් ඉන්නේ අවබෝධයෙන්. අවබෝධයෙන් හොඳට මතක තියාගන්න. අර අම්මටයි තාත්තටයි තියෙනවා සතර බ්‍රහ්ම විහරණ කියලා ගුණ හතරක්. මොනවද? මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා. ඒ නිසා තමයි අම්මයි තාත්තයි බ්‍රහ්ම හැටියට සැලකන්නේ. බ්‍රහ්මාදී මාතා පිතරෝ කිව්වේ. දැන් අම්මයි තාත්තයි දරුවන්ට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතුරවන දෙන්නා. දැන් ඒ දරුවන්ට ආහාර දෙන්න ඕන, බෙහෙත් දෙන්න ඕන, ඇඳුම් පැළඳුම් දෙන්න ඕන, අධ්‍යාපනය දෙන්න ඕන, හොඳ නරක පෙන්වලා දෙන්න ඕන. ඔවුන්ගේ දුක සැප සොයා බලන්න ඕන. හැම පැත්තෙම ඔවුන් ගැන රැකවරණයේ ආශිර්වාදයේ සලසන්න ඕන උන්ට. දැන් ওই කිසිම දෙයක් කරන්නේ නැතුව දරුවෝ ගැන මොනම දෙයක්වත් හොයා බලන්නේ නැහැ. කන්න බොන්න දෙන්නේ නැහැ. හරියට බෙහෙත් ටිකක් දෙන්නේ නැහැ දරුවන්ගේ ලෙඩ වලට. ඇඳුම් පැළඳුමක් අරන් දෙන්නේ නැහැ. අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැහැ. ඒ දරුවෝ ගැන යහමකට ගන්න අවවාදයක් දෙන්නේ නැහැ. හැදෙන විදියකට හැදිලා තොලොන්චේලා ඵලයල්ලා කියලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ කිසිම රැකවරණයක් ආශිර්වාදයක් දෙමාපියක ඉන්නේ නැහැ. හැබැයි අම්මයි තාත්තයි කොහේ හරි වාඩි වෙලා ගේ මුල්ලකට වෙලා මාගේ දරුවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කිය ඉන්නවා. එහෙම ඉඳලා බලන්න කියන්නේ කාට හරි අම්මා තාත්තගෙන් දරුවෝ සුවපත් වෙන හැටි බලන්න. දරුවෝ නිදුක් වෙන හැටි, නිරෝගී වෙන හැටි මෙත් කිරණ පතුරවන්න ඕක ඉතින් එහෙම වාඩි වෙලා. ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා. අර මොකුත් කරන්න ඕනේ නැහැ. කණ්ඩ බොණ්ඩ වෙහෙත් හේත් වෙන ඔක්කොම මොකුත් ඕනේ නැහැ. වාඩි වෙලා දරුවන්ට මෙත් කිරණ පතුරව ඉන්න බලන්න. කොයි දරුවද සුවපත් වෙන්නේ කියලා බලන්න. එහෙනම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව කියලා කියන්නේ භාවනාව කිව්වහම හැම තිස්සෙම ගත්තේ භාවනා කියන වචනේ බමුණු අදහස ගත්තේ. බමුණාගේ අදහසමයි ගත්තේ. භාවනාව කිව්ව ගමන් ඔළුවේ වැඩ කරන්නේම කොහෙට හරි වෙලා වාඩි වෙලා ඇද්දක වහගෙන මොකක් හරි කී ඉන්න එක. භාවනාව කියලා ගන්නෙම බමුණන්ගේ මෝඩ අදහස් ටිකමයි ගත්තේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ තංකෝ පරිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යන්ති වික්‍රේ භාවේ තබ්බන්ති භාවනා කරන එක. භාවිත කරන එක. ආර්ය විනය තුල භාවනා කියලා කියන්නේ මේ ගුණ ධර්ම මේ අවබෝධය මේ කුසලයේ වැඩිවීමට වර්ධනය කර ගැනීමට. ඒක ඔය කොහේ හරි වාඩිලා ඇස් දෙක වහගෙන කරන්න ඕන වැඩක් නෙවෙයි. එහෙම වඩන්න පුළුවන් සමත භාවනා කොටසක් තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒක ගැන නේ බුදු පියාණන් වහන්සේ භාවනා කියන්නේ. සප්ත බොජ්ජංග භාවන මං මීට ඉස්සෙල්ලා දුන්න අපිට සබ්බාසව සූත්‍රයේ භාවනාමය පහතබ්බා කිව්වේ මොකද්ද? සප්ත බොජ්ජංග වැඩිමයි කියලා. සප්ත බොජ්ජංග කියන්නේ එක තැනක ඉඳන් වඩන එකක්. සප්ත බොජ්ජංග වැඩිවීමටයි
උත්තරීතර මේ අමා ධර්මයේ තුල ධර්ම විනය තුල ධානය වඩනවා කියන්නේ. අරන් බලන්න ධාන සංයුක්තේ. බොජ්ජංග සංයුක්තේ. පැහැදිලිව දේශනා කරනවා මහාන ලෝකෝත්තර දෙහැන් වැඩිම යනු විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සක පරිණාමී සති බොජ්ජංගේ වැඩිමයි. ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සාති, සමාධි, උපේක්ෂා කියන මේ බොජ්ජංග වැඩිමටයි ලෝකෝත්තර ආර්ය විනය තුල දෙහැන් වැඩිම කියලා කියන්නේ කියලා. සබ්ද බොජ්ජංග වැඩින එකතන හිටියාම ධම්මවිචය, විරිය, ප්‍රීති එක වෙලාවකට වැඩෙන්න ඕන ලීන චිත්තේ. පස්සාති, සමාධි, උපේක්ෂා එක වෙලාවකට වැඩෙන්න ඕන උද්දත්ත චිත්තේ. ආකාර දෙකකට වැඩෙන්න ඕන දැනගෙන වඩන්න ඕන. එහෙනම් භාවනා මේ පහතබ්බා කියලා කියන්නේ මේ ජීවිතය තුළ මේ ධර්මය භාවිත කිරීමයි. ඒක දකින්න නැතුව භාවනා කිව්ව ගමන් අපේ ඔළුවේ වැඩ කරන්නේ මර බමුණගේ භාවනාව. මොකද්ද? කොහේ හරි වාඩි වෙලා S2 වහගෙන ඉන්න එක. ඒක තමයි භාවනාව. ඒ විදිහට තමයි මෛත්‍රී භාවනාවත් තේරුම් ගත්තේ. ඒ නිසා කියනවා අපි හරියට මෛත්‍රී වඩනවා කියලා. කොච්චර මෛත්‍රිය වැඩුවත් සම්බුද්ධ ශාසනයේ දවස පිරිහිලා යනවා. ශාසනය නෙමෙයි අතර මිනිසු පිරිහෙන්නේ. ශාසනයේ අර්ථයක් ගන්න කෙනෙක් නැති නිසා. හැබැයි කතාව හතර දිහාට මෙසිත පතරවනවා මෙත් කිරණ පතරවනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ නැගින කොටත් බලන් ඉන්න බෑ. මෙසිතේ තරම කොච්චරද කියනවනේ. ඒ නිසා පින්වතුනි මේ වචන වලින් ලෝකේ රවටලා තේරුමක් නැහැ. ධර්මය anu අවබෝධය anu භාවිතයක් හොඳට මතක තියාගන්න. ධර්මය anu අවබෝධය anu භාවිතය. යමක් අවබෝධ වුණා නම් Tamanට ධර්මය අවබෝධ වුණා නම් ඊට අනුකූලව හැසිරෙන්න ඕන. හැසිරීමක් නැති තැන සුණාත ධාරේත චරාත. ධර්මය අවබෝධ වුණා නම් ධාරණය වෙනවා. ධාරණය වුණා නම් ඊට අනුකූලව හැසිරීමක් සකස් වෙන ප්‍රතිපදාව කිව්වේ ඒකයි. ඒ මොකොත්ම නැත්තම් එතන මොන ධර්මයද තියෙන්නේ? දැනුමක් විතරයි තියෙන්නේ. මේ නිසා ඔබ ඉන්නවා නම් ඒ වගේ දෘෂ්ටි කිර වෙලා වහම නිදහස් වෙන්න නුවණින් දකින්න. ඔබට මේ සියලු ලෝසතුන් මේ සංසාර දුකෙන් නිදහස් කරන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියලා. අපේ එක්තරා අපේ පින්වත් ශ්‍රාවක පින්වතෙක්ගේ අත්දැකීමක් ගැන මට කියන්න හිතුණා. එතුමා බොහොම නිදහස් කෙනෙක්. බොහොම දානවන්ත, ඒ වගේම දානයට ඇලුණු, ඒ වගේම ධර්මයටත් ඇලිච්ච බොහොම ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක්. මෙතුමා විවාහයක් එහෙමත් නැහැ, දරු මල්ලොත් නැහැ. එහෙම සම්බන්ධිකුත් නැහැ. දැන් යම් කිසි දුරක් ජීවිතේ ගෙවිලත් එක්කයි ඉන්නේ. මේ සත්‍ය සිදුවීම මම කියන්නේ. ඉතින් එතුමාට මම යෝජනා කළා දැන් ඔබතුමා සියල්ලෙන් නිදහස් වෙලා ඉන්නේ. ඔබතුමාට දැන් පුළුවන්කම තියෙනවා අවශ්‍ය නම් මේ ශාසනයට ඇතුළත් වෙලා පැවිද්දටත් එන්න කියලා. එතකොට එතුමා කියපු දේ තමයි පැවිද්දට එන්න නම් ඕන ඔබ වහන්සේ කිව්වට පිළිගන්නේ නැහැ මම මේ පොඩි ප්‍රශ්නක හිර වෙලා ඉන්නේ කියලා. දැන් මේ වෙලාවෙත් එතුමා ධර්ම දේශනාව අහගෙන ඉන්න පුළුවන්. අපේ හිතවත් මහත්තයෙක්. මොකද්ද ප්‍රශ්නේ? දැන් මේක කිව්වහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි ලාමකයි කියලා නෑ. එතන ගැඹුරු දෙයක් තියෙනවා. මේ මහා ජීවිතේ මහා දුරක් ගිය මහා උසකට ගිය ශාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු මහත්තයෙක්. එතුමාට පැවිදි වෙන්න දැන් ජීවිතේත් ගොඩක් දුර ගිවිලා ඉවරයි දැන්. අවුරුදු 50 ගාණක් ඉස්සර වෙනවා. එතුමාට පැවිදි වෙන්න කිව්වහම එතුමා කියපු කතාව දන්නවා. එතුමා කිව්වා මම පැවිදි වෙන්න මට පැවිදි වෙන්න ඕන. හැබැයි මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මම මේ දවස ගානේ කුරුල්ලෝ ටිකකට ආහාර දෙනවා. මට මේ කුරුල්ලෝ ටිකට දෙන ආහාරය නවත්ත ගන්න බෑ. දැන් ඔබට මොකද හිතෙන්නේ එහෙම ඇහුවා? ඔබට හිතෙන්න පුළුවන් ඉක්මන් තීරණ ගන්න, ඉක්මනින් එහෙම ටිකක් දුරදිග බලන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව තීරණයක් දුන්නොත් ඔබට අග්ගාල කියයි අයියෝ මොන අවබෝධයක්ද කුරුල්ලන්ටත් ඇවිල්ලා කියලා. නෑ පින්වතුනි. ඊට වඩා ගැඹුරු දෙයක් එතන තියෙනවා. ඔබට නොතේරුණාට එතන මහා සංවේදී හදවතක් තියෙනවා. මහා කාරුණික හදවතක් තියෙනවා. එතුමාට ඒ සත්තු ටිකක් එතුමා කියනවා මේ සත්තු කවදා හරි දවසක මගේ අම්මලා තාත්තලා ඉන්න ඇති මේ සංසාරේ. ඒ අයට පිහිටක් නැහැ. මං අයට පිහිටක් දෙනවා. ඉතින් මට ඒ අයට දෙන පිහිට
නැති වෙනවට බලන්න ආත්ම විමුක්තිය. මෙතන මේ මායයට අහු වීමක් නෙවෙයි තියෙන්නේ. ඊට වඩා වෙනස් දෙයක්. මේ සත්තුන්ට ආහාරය නොලැබී යනවා. ඒක මට ටිකක් දරා ගන්න අමාරුයි කියලා. ඉතින් අන්තිමට ඒ සංවේදී භාවයක් යම් කිසි ආකාරයක. ඉතින් මම එතුමාට අවසානයේ තේරුම් කරලා දුන්න මෙහිමයි. දැන් ඔබතුමා කුරුල්ලන්ට ආහාරය දෙන්නේ ඒ කුරුල්ලන් කෙරෙහි තියෙන කරුණාව නිසා, මෛත්‍රිය නිසා. ඒ සත්තුන්ව දුකින් නිදහස් කරන්න. ඒක සත්‍යයක්. නමුත් ඒ වගේම තවත් කතාවක් එතුමා කිව්වා. මේවා ඔන්න මේකයි. මේකේ ප්‍රායෝගිකයි මේ ධර්මය. අවසානයේ එතුමා ආවේ කොතෙන්ද කියලා ඔබට පෙන්වන්න ඕන. ඒකයි මම මේ කාරණාව කියන්නේ. ඒ වගේම එතුමා කිව්වා තවත් අදහසක් තියෙනවා. මේ බලන්න මේවා සමහරවිට ඔබටත් මේ වගේ අදහස් ඇති වෙලා ඇති. මේ භික්ෂුවටත් මේ වගේ අදහස් ඇති වෙලා තියෙනවා. එකක් තමයි එතුමා කිව්වා මේ පාරේ දකින්නම ගොඩක් මේ අසරණ බල්ලෝ පූසු අනාථ සත්තු මගේ අදහසක් තියෙනවා ඊට අවශ්‍ය ධනියක් තියෙන මහත්තයෙක් මට අදහසක් තියෙනවා ඒ සත්තු ඔක්කොම මේක රාශී කරලා අනාථාගාරයක් හදන්න අනාථාගාරයක් හදලා ඒ සත්තුන්ට පිහිට වෙන්න ඒ සත්තුන්ට කණ්ඩ බොණ්ඩ දීලා ඒ අයට මැරෙනකන් නිදහසේ ඉන්න පරිසරයක් හදලා දෙන්න අදහසක් තියෙනවා කියලා. ඉතින් ඔන්නෝම කාරණා ටික අද අපිට හිතෙනවා සංවේදී කාරුණික හදවතක්. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මම එතුමාට පෙන්නලා දුන්නා. මොකද ප්‍රශ්නේ? එතුමාගේ කරුණාව සීමා වෙන එක්තරා වපසරියක. ඒ කියන්නේ එතුමා පිහිට වෙන්නේ එක්තරා සීමාවකට විතරයි. එක්තරා සීමාවකින් සත්‍ය ටිකක් විතරයි එතුමාගේ කරුණාවෙන් පිහිට ලබන්නේ. නමුත් අපි ඊට වඩා ගැඹුරින් බැලුවොත් ඒ සත්‍යයන්ට පිහිටක් නැත්තේ දැන් අපි උදාහරණයක් අරගමු අර පාරේ ඉන්න අසරණ සතුන්ට ඇයි පිහිටක් වෙන්න අපට හේතු ඉදිලා තියෙන්නේ මිනිස්යන්ගේ හිතවල කරුණාව දුර වෙච්ච නිසා මිනිස්යන්ගේ හිතවල කරුණාව දුර වෙච්ච නිසා තමයි අර පාරේ ඇටසැකිල්ලක් වගේ අහිංසක බල්ලෝ ඉන්නේ ඇයි ඒ සතාගේ වේදනාව තේරෙන්නේ තමන් ඒ තත්ත්වයට ආවනම් තමන් කවදා හරි දවසක ওই විදිහ අනාථ සංසාරේ ওই වගේ निराහාර ওই වගේ වැහැරිලා ඔහම පිපාසෙන් බඩගින්නෙන් පරිපීඩිත වුණා නම් තමන් උහුලන දුක මොන වගේද කියලා තේරුම් ගන්න හැකියාවක් හිතා ගන්නවත් කොච්චර දුකක් උහුලනවද කියලා හිතා ගන්න පුළුවන් අත්තානං උපමාකත්තා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තෝරගන්න ඕන ලේසි ක්‍රමවේදයක් අත්තාන උපමාකත්තා හැම තිස්සෙම තමන් උපමාවට අරගෙන බලන්න අර වගේ අසරණ සතෙක් පාරේ හම්බුනහම ඒ සතාට තමන් උපමා කරලා බලන්න මම මේ සතා වුණා නම් මේ සතා මොන තරම් දුකක්ද මේ විඳින්නේ එහෙනම් මම නම් මේ ඉන්නේ මම මොන තරම් දුකක්ද මේ විඳින්නේ මොන පිහිටක්ද මට තියෙන්නේ එහෙම හිතන්න පුළුවන් ඥානයක් ඔබට පහළ වෙච්ච දවසට අර සතා බඩකින් ඉන්නේ ආයි එහෙම නැති තාක්කල් පාරවල් ගානේ වගේ අසරණ සතෝ තරම් ඉන්නේ ඒ නිසා තමයි එතුමාට සත් අනාථකාරයක් හදන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එතුමාට ඒ සත්තුන්ගේ කුසගින්න වේදනාව දැනෙනවා සංවේදී හදවතක් තියෙන නිසා. කාරුණික හදවතක් තියෙන නිසා. හැබැයි අනිත් අයට දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි පාරවල් ගානේ බදු සත්තු ඉන්නේ. එහෙනම් මිනිස්සු තුල මොකද නැත්තේ කරුණාවයි නැත්තේ. එහෙනම් අපි කරන්න ඕන සත්ත්ව අනාථකාරයක් හදන එක නෙවෙයි සියලෝ සතුන් අනාථයි. ඒ අනාථ සත්‍යයට නාථත්වයක් ලැබෙන්නේ කුමක් තුලින්ද? උතුම් වූ ධර්මයේ තුලින්. එහෙනම් අපට පුළුවන්කම ලැබෙනවා නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකේ පතුරවලා මේ මිනිසෙන්ගේ හදවත් තුල මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා අවදිකරනද එදාට මුළු ලෝකෙම අනාථාගාරයක් වෙනවා. එදාට කිසිම සතෙක් අනාථ වෙන්නේ නැහැ. එදාට සියලුම සතුන්ට නාථත්වයේ හිමි වෙනවා අනාථ නාථයන් වහන්සේ. එහෙනම් අපි කරන්න ඕනේ ඒකට මොකද්ද? තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකෙ පතුරවා හරින එකයි. ඒ ධර්මයේ තමනුත් අහන්න ඕන. අන්‍ය ලෝකයාටත් ඒ ධර්මය අහන්න අවස්ථාව උදා කරලා දෙන්න ඕනේ. එදාට මොකද වෙන්නේ? එදාට අන්න ඒ සියලු යහපත් වූ මිනිස්යෝ තුල මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා අවදි වෙච්ච දවසට අමුතුවෙන් ආය සත්තානාතාගාර හදන්න ඕනේ නැහැ. තමන් අවට ඉන්න සතුන්ට ඒ සත්පුරුෂයෝ පිහිට වෙනවා. එදාට
මේ මහ පොළොවේ ඉන්න පුරා කෝපියගේ ඉඳලම සතුටින් ජීවත් වෙනවා. එහෙනම් මතක තියාගන්න පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනය විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. වෙන කිසිම ශාසනයක වෙන කිසිම ලබ්ධියක දර්ශනයක ආගමක මේ දේ සිද්ධ වෙන්නේ. මේ දේ සිද්ධ වෙන්නේ මහා කරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. එහෙනම් අන්න එතනයි මෛත්‍රිය තියෙන්නේ. දැන් ඔබට හොඳට වැටහෙනවා නේද මෛත්‍රිය anu භාවිතයක් බව. මෛත්‍රිය anu භාවිතයක්. සියලු ලෝසතුන් ඔබේ මිතුරන් හැටියට ඔබට පේනවා නම් තමන්ගේ ඥාති වර්ගයා තමන්ගේ නිවාසයේ තමන්ගේ පවුලේ ඉන්න තමන්ගේ හතර වර්ගයාට විතරක් නෙවෙයි සකල ලෝසතුන්ටම මේ ධර්මයේ බෙදා හරින්න උදව් කරන්න උපකාර කරන්න. ඒකට තමයි බුදු පියාණන් වහන්සේ කිව්වේ මොකද්ද? චරත බික්කවේ චාරිකාම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සදේව මනුස්සාන. මේ සියලුම දෙවියන්ගේ හිතසුව මේ සියලු දෙවියන්ගේ මනුෂ්‍යයන්ගේ සකල ලෝක සත්‍යයගෙම හිතසුව පිණිස හැසිරෙන්න. ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් පන්සලක තනකොළ ගහක් කඩන එකද අප්‍රමාදී වේදේ කරන්න. ඔබට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මහසෑය ගාවට ගියාම අර බිම වැටලා තියෙන මලක් අහුරලා අර කුණු බක්කිට දාන එකද දෙපාරක් හිතන්න එපා ඒදී. මතක තියාගන්න ඒ මට්ටමින් ඉඳන් ඔබ කටයුතු කරනවා නම් ඔබ හිතන කතා කරන ක්‍රියා කරන වචනයක් සිතවිල්ලක් වචනයක් ක්‍රියාවක් පාසා වැඩෙන්නේ මෙසිතයි ලෝකෝත්තර මෙසිත. එහෙනම් මහග්ගත වූ රූපාවචර කුසල චිත්තයයි වැඩෙන්නේ. එහෙනම් එබඳු මිනිසෙක් අසුරක් ගහන තරම් කාලයක් නමුත් රැස් කරගන්න කුසලානිසංසයේ මෙතෙක් කියන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ අන්න මෙත්තානිසංසාදී සූත්‍රවල මෙත්ත සූත්‍රයේ විග්‍රහ කරන ඒ වගේම මේ වේලා සූත්‍රයෙන් දක්වනවා. නමුත් එතන නෙමෙයි නිෂ්ඨාව. මම ওই මෛත්‍රිය ගැන ඔබට යමක් පැහැදිලි කළේ. එතනින් එහා පැත්තට එන්න ඕන. මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණි පෘථග්ජන යාට දින කල්යාණි පෘථග්ජනයන් 100 දෙනාට දින දානි සිට අර කිව්ව විග්‍රහය ඔබට දැන් මතක ඇති. එහෙම දානි දීලා ඊළඟට පන්සිල් රැකලා විහාර ඉදි කරලා මෙස්සිත වඩලා මේ සියලු ආකාර තුලින් ලැබෙනවාද යම්තා කුසල මහිමයක් පුණ්‍ය මහිමයක් මේ සියලු ආනිසංස මහන යටපත් කරමින් වැඩෙනවා මහානිසංස පිනක් මහානිසංස කුසලයක් අසුරු සැනක් ගහනතර මෙච්චරක් වෙලා මේ අනිත්‍ය සංඥා වැඩුවා. එහෙනම් කවුරුන් හෝ බෙන් බය නැතුව ඇහුවොත් ඔබ බය නැතුව උත්තරයක් දෙන්න මේ ලෝකේ තියෙන අග්‍ර පින මොකද්ද කියලා අසුරක් ගහන තරම් සුළු වෙලාවක්වත් මේ අනිත්‍ය සංඥා වැඩි. මෙච්චරක් අච්චර සංඝාත කියන්නේ. ඒ කියන්නේ මේකෙන් තේරෙනවද ඔබට මේ වගේ සුළු කාලයක නමුත් අනිත්‍ය සංඥා වැඩුවාම එයාකාර ආනිසංසයක් ලැබෙනවා නම් කෙනෙක් නිරන්තරයෙන් අනිත්‍යානුපස්සනාවෙන් යුක්තව නම් වාසය කරන්නේ. නිරන්තරයෙන් අනිත්‍ය සංඥාවෙන් නම් වාසය කරන්නේ ඒ ශ්‍රාවකයා සදාතනික සැපයටපත් වේ. සදාතනික අජරාමර ශාන්තියටපත් වේ. ඒ කියන්නේ සැප අතර අග්‍ර සැපයටපත් වේ. මොකද සංඥා අතර අග්‍ර සංඥාව, පින් අතර අග්‍ර පින්, කුසලයන් අතර අග්‍ර කුසලයේ. එහෙනම් අග්‍ර පිනෙන් අග්‍ර කුසලයෙන් අග්‍ර සැපය උදා වෙන්න ඕනේ තමයි සදාතනික නිවන. මේ සියලු දුක් අවසන්. දැනීම යන හොදෙක්ම දුකයි. චිත්තය කියලා කියන්නේම දුකක්. කොයි ආකාරයෙන් 31 තලයේ මේ චිත්තය සකස් වුණත් ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං අරමුණක් දැනගැනීමේ ලක්ෂණයටයි සිත කියන්නේ. සිත කියන්නේ ඒකාන්තයෙන් දුක් ගොඩක්මයි. ඒ සිත පැවැත්ම කියන්නේ සිතේ පැවැත්ම කියන්නේ දුක. ඒකයි බුදු පියාණන් වහන්සේ මහා ගැඹුරින් සංකත දුක්ඛේ විග්‍රහ කරද්දී දේශනා කළේ මේ සියලු චෛතසික මේ සියලු චිත්ත මේ සියලු රූප දුක බව. එනතුනේ මේ මුළු සමස්ත විශ්වයම සකස් වෙලා තියෙන්නේ රූප 28කින් චෛතසික 52කින් සිත් 81කින් ලෞකික වශයෙන් ලෝකෝත්තර 9ක් තියෙනවා 8ක් තියෙනවා වෙනම. එතකොට මේ ලෝකෝත්තර සිත් පැත්තකින් තිබ්බොත් ලෝකයට අයිති සිත් ගත්තාම ලෝකයට අයිති ප්‍රපංච සංකත ධර්ම ගත්තාම මේ මුළු විශ්වයම සකස් වෙලා තියෙන රූප 28කින් චෛතසික 52කින් සිත් 81කින් ඔය සියල්ල දුක. ඔය සියල්ල සංකත. සියලු සංකත අනිච්චයි. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තද නැත්තා.
එහෙනම් සියලු සංකත අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ගැඹුරුම විග්‍රහයට ගියාම මේ 31 තලයේ කොහේ පැවතුනත් සිත යනු දුකයි. දැනීම යනු දුකට නම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මමනේ. උන්වහන්සේ පෙන්නන්නේ මොකද්ද? මේ දැනීම, මේ සිත, මේ විඥානයේ පැවැත්මම දුක බව. දැන් ඔබට හිතෙන්න පුළුවන් සම්මුතික වශයෙන් ගත්තාම ඉහළම සැප විඳින කෙනා තමයි සුද්ධාවාස බ්‍රහ්මයා කියන්නේ. ඊට වඩා විඳින සැපයක් නැහැ ලෞකික ලෝකයේ තුල, ඒ කියන්නේ පැවැත්ම තුල. සුද්ධාවාස බ්‍රහ්මයා සැප විඳිනවා කියලා අපි හිතන්නේ. වසර කෝටි ගාණක් තිස්සේ ඔය සිත පවත්තන් යන්න ඕන. කර්ම විපාක වශයෙන් උදා වෙච්ච. ඒ පැවැත්මම බ්‍රහ්මයාට දුකක්. දැන් හිතන්න මෙහෙම සිහිනයක් දකින්නවා. ලස්සනයි වගේ හීන පේන මනරම් හීනයක් පේනවා. මනරම් සිහිනයක්. ඔය හීනේ ඔබට තප්පර ගාණක් පේනවා. ඊළඟ දවසේ ඔය හීනේ විනාඩියක් පේනවා. ඊළඟ දවසේ හීනේ ඔය හීනේ පැයක් පේනවා. ඊළඟ දවසේ ඔය හීනේ පැය දෙක තුනක් පේනවා කියමුකෝ. තප්පර ගාණක් දැක්කා. පැය ගාණක් දැක්කා. සති ගාණක් දැක්කා. මාසයක් අවුරුද්දක් එක දිගට දැක්කා. හීනේ යනු සිහිනයමයි ගත හැකි හරියක් නැත. මොනවද? නිකන් හිස් පැවැත්මක් විතරයි එතන තියෙන සිහිනය තුළ. මායාවක් විතරයි. මායාවක් තුළ ජීවත් වෙනවා. ඒ වගේ දැන් සුද්ධාවාස බ්‍රහ්මයෙක් ගත්තත් අනාගාමී වෙලා මේ ජීවිතයේදී ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ තිබිච්ච දුර්වලකම නිසා තමයි අනාගාමී ඵලෙන් අතෙන්ද ගියේ. යම් කිසි ආකාරයකින් ඒ ඉන්ද්‍රිය ධර්ම වඩව ගන්න පුළුවන්කමක් තිබුණා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ වැඩිලා අරිහත් ඵලයටපත් වෙනවා. එහෙම නොවි අනාගාමී ඵලයේ ඉඳලා මැරිලා ගිහිල්ලා සුද්ධාවාසී පුදුනේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන දුර්වලකම නිසා එහෙ විපාකය ඒ බ්‍රාහ්මයෝ ගෙවනවා. අවම උපරිම වශයෙන් ගත්තාම මහා කල්ප 31000ක් ඉන්න ඕන අකනිටා බ්‍රහ්මයා උද්දන්සෝත අකනිටා කියන බ්‍රහ්මයා මහා කල්ප 31000ක් ඔබට වර්ෂ ප්‍රමාණය හදා ගන්න පුළුවන් නම් මෙන්න මෙච්චර වර්ෂ ප්‍රමාණයක් මහා කල්පයකට තියෙන අසංඛ්‍ය කල්ප 4ක් අසංඛ්‍ය කල්පයකට තියෙනවා 1.140ක වර්ෂ ප්‍රමාණයක් 1.140ක වර්ෂ ප්‍රමාණයක් දල වශයෙන් මේ කියන්නේ නැතුව මේ හරියටම තිතටම කියන ගාණක් නෙවෙයි දල ගණනය මොකද ඒ තරම් වර්ෂ ප්‍රමාණයක් කොහොම කියන්නේ තථාගතයන් වහන්සේටමයි ගෝචර වුනේ එහෙනම් 1.140ක සංඛ්‍යාවක් වශයෙන් දක්වන අට කතාවේ මේ අසංඛ්‍ය සමහර ඒවායේ තවත් ඔයිටත් වඩා වෙනස් විග්‍රහයන් තියෙනවා කොහොම හරි අපි ගමුකෝ නිකන් දල වශයෙන් අපිට මේක තේරුම් ගන්න අසංඛ්‍යයක් කියන්නේ ගණන් කරගන්න බැහැ කියන එක ඒකනේ අසංඛ්‍යයක් කියන්නේ 1.140ක සංඛ්‍යාව ලෝක සම්මුතියේ ගණිතේ මොන සංඛ්‍යාවක් වශයෙන් කියන්නේ? කියන්නේ එකක් නෑ ඒකට. ඒ නිසා ඒකට අපි අසංඛ්‍යයක් කියන එක හොඳා. 1.140ක වර්ෂ ප්‍රමාණයක් තියෙනවා අසංඛ්‍යයකට. මහා කල්පයක වර්ෂ ප්‍රමාණය බලා ගන්න 1.140 වැඩි කරන්න ඕන 4න්. එතකොට එනවා මහා කල්පයක වර්ෂ ප්‍රමාණය. එතකොට එතකොට සුද්ධාවාස බ්‍රහ්මයේ සුද්ධාසෝත අකටිටා බ්‍රහ්මයා විදින ආයු කාලය බලා ගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වර්ෂ ප්‍රමාණය නැවත 31000න් වැඩි කරන්න 1.140 වැඩි කිරීම 4 වැඩි කිරීම 31000 එතකොට එනවා උද්දන්සෝත අකනිටා බ්‍රහ්මයේ සුද්ධාවාස කියන ආයු කාලේ මතක තියාගන්න ප්‍රසමස්ත ආයු කාලේම අර සිහිනයක් වගේ හිස් මොකද ඔය පවතින්නේ සංකා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ටිකක් සබ්බේ ධම්මානත්ත මේ සියලු හේතුඵල ධර්ම අනත්තය ආත්මීසාරින් ශූන්‍ය කියන්නේ පවත්තංග ගියා කියලා ලබන් හරියක් නැති ධර්ම කොච්චර කාලයක් මේ විශ්වයේ ධර්ම පැවතුනත් අවසානයේ උරුම වුණේ ජරාවයි ව්‍යාධියයි මරණයයි ශෝක පරිදේ දුක් දෝමනස දුක් ගොඩක විතරයි අනවරාග සංසාරිකල මේ මොහොත දක්වාම සිද්ධ වුණේ එකම දේ දුක් විඳක විතරයි. හොඳට මතක තියාගන්න. මේ අසාරු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කොච්චර කාලයක් පවත්තන් ගියා මේ සංසාරේ පවත්තන් යනවා නෙවෙයි අතටම. හේතුඵල වශයෙන් ගොඩනැගීමින් පැවතෙනවා. නමුත්
අපට පුළුවන්කම ලැබෙනවා තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච දවසට යථාබෝධින් මේ ක්‍රියාවලිය අවසන් කරගන්න. ඒ අවසන් වෙන තැනට වැඩ සිද්ධ කරන්න. ආයාසයෙන් වීරියෙන් බණහඬ අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. ඒ ඇසුරෙන් මේ අනුරාග්‍ය සසර දුක අවසන් කරා. එහෙනම් මතක තියාගන්න පින්වතුනි මෙතෙක් මේ කාලයක් අගක් මුලක් පේන්නේ නැති සංසාරික මෙතෙක් දුර පැවතාවෙත් ඔය අවිජ්ජා කර්ම තණ්හා උපාදාන භව කියන හේතු පහ නිසා ගොඩනැගිච්ච අසාරු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ටික. එහෙනම් මේ භවයේත් නැවත අපි කරන්නේ අනවබෝධයෙන් ජීවත් වීම නම් එහෙනම් මේ භවයේත් නැවත අවිජ්ජා කම්ම තණ්හා උපාදාන භව කියන හේතු සකස් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ හේතු පහෙන් නැවත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල පහ හදනවා. මේක ඉවරයක් නැති වැඩක්. මේ 31 තලයේ කොතන කොයි විදිහට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තිබුණත් ඒ සියල්ල අවසානයටපත් වෙන්නේ ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන්. ඒ ජරා ව්‍යාධිය මරණය අතර ශෝක පරිදේව දුක්ඛ දොමන සුපාස ගින්දර හට ගන්නවා. ඒ ගින්දර අතර රාග දේශ මොහ කියන ගින්දරත් ඇවිලෙනවා. එහෙනම් මේ සක්වලේ විතරක් නෙවෙයි වෙනස් සක්වලක විතරක් නෙවෙයි මේ මහා සහස ලෝක ධාතු ඇතුළේ විතරක් නෙවෙයි අනිකුත් මහා සහස ලෝක ධාතු ගත්තත් මේ මුළු විශ්වයේම පැවැත්ම ගත්තත් මේ මුළු විශ්වයේම විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ඵල පහ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සෝපායස රාග දේශ මොහ යන 11 ගින්නෙන් දැවෙනවා. අනෝරාග සංසාර දුකින් දැවෙනවා. එහෙනම් නුවණින් සිහි කරගන්න නුවණින් විමසා බලන්න මේ සිත නැමැති මේ විඥාන නැමැති මේ පැවැත්මම දුක බව. ඒ යථාබෝධින් ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන් වෙච්ච දවසට මේ සියලු දුකින් නිදහස් වෙන්න ඔබට පුළුවන්කම ලැබෙයි. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ මේ ද්වෛතානුපස්සනා සූත්‍රයේ ওই විදිහට සංකාර විඥාන නාම රූප යනාදි වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්ම එකින් එක විග්‍රහ කරමින් පෙන්වනවා මේ ද්වෛතානුපස්සනාව. මේ ධර්ම ඇති කල්ලි මේ සමුදය ධර්ම ඇති කල්ලි දුක්ඛ ස්කන්ධයේ සමුදය වේ. මේ සමුදය ධර්ම නිරෝධ වූ කල්ලි මේ නැත්නම් මේ ධර්ම හට නොගත් කල්ලි මේ දුක්ඛ ස්කන්ධයේ නිරෝධ වේ යනාදි වශයෙන් මේ ද්වෛතානුපස්සනාව. එහෙනම් මේ නැවත සමාලෝචනයක් මම ඉතුරු කාරණා ටික සූත්‍ර දේශනාවට අතර දීලම් පැහැදිලි කරන්න. මොකද ඒකේ ගොඩක් තව ගැඹුරු දහම් කාරණා ඇතුළත් කරලා තියෙන නිසා මම මේ දහම් පත්‍රිකාවේ සාරය තමයි සංක්ෂිප්තය තමයි ඔබට මේ ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තේ. එහෙනම් පින්වතුනි නුවණින් දකින්න යමක් මේ ද්වෛතානුපස්සනාව කියලා කියන්නේ අන් කිසිවක් නෙවෙයි අනිච්චානුපස්සනාවටමයි. එහෙනම් මේ ආකාරයෙන් ද්වෛතානුපස්සනාව වැඩුණොත් ඔබ තුළ වැඩින්නේ අනිච්චානුපස්සනාවයි. අනිච්චානුපස්සනාව වැඩුණොත් එයින් ප්‍රත්‍ය වේලා දුක්ඛානුපස්සනාව වැඩෙනවා. දුක්ඛානුපස්සනාව වැඩුණොත් එයින් ප්‍රත්‍ය වේලා අනාත්මානුපස්සනාව වැඩෙනවා. ත්‍රිලක්ෂණයෙන් වැඩෙනවා. යතනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. දැන හිටියත් නොදැන හිටියත් මේක කියන්නේ විඥාභාගයේ සංඥා. ඒ කියන්නේ අනිච්චේ දුක්ඛ සංඥා. අනිච්ච වඩනකොට අනිච්ච සංඥා වැඩෙනකොට අනිච්ච සංඥාව තුළ දුක්ඛ සංඥාවක් දකින්න. දුක්ඛේ අනත්ත් සංඥා. දුක්ඛ සංඥාව වැඩෙනකොට ඒ තුළ අනත්ත් සංඥාවක් වැඩෙනවා. ඒ කියන්නේ සියල්ල අනිච්චයි කියලා නුවණින් දකිනකොට ඒ තුළ ඔබ දුක්ඛ ස්කන්ධයක් දකිනවා. දුක්ඛ ස්කන්ධය නුවණින් දකිද්දී එහි අසාර භාවයක් ප්‍රඥාවෙන් දකිනවා. ඒ නිසා හැමතිස්සෙම අනිච්චානුපස්සනාව යෙදෙනවා නම් ඒ අනුසාරයෙන්ම දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, ඊළඟ අසුභානුපස්සනා, නිරෝධානුපස්සනා, විරාගානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා යන දෙසින් මේ අනුපස්සනා එකින් එක වැඩෙන්න ගන්නවා. හැබැයි දැනගෙන හිටියොත් හොදින් වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඉදිරි දේශනාවකදී ඔය අනුපස්සනාත් ඒ වගේ මේ අනුපස්සනා ඇසුරෙන් අනිමිත්ත සමාධිය, අප්පනීත සමාධිය, ශුන්්‍යත සමාධිය වැඩෙන ආකාරයත් විග්‍රහ කරලා දෙනවා. ඒ නිසා ඉදිරි දේශනාවකදී අපි ඒ ගැන ගැඹුරට සාකච්ඡා කරමු. කෙටියෙන් උත්තර දීලා තේරුම් ගන්න මේ වගේ ප්‍රශ්න වලට. ඉතින් එහෙමනම් අද දවසේදී ඔබ ඒ උතුම් වූ දේවතානුපස්සනාව ගැනයි මේ ධම් දේශනාව තුළින් අසා දැනගත්තේ. මේ ද්වෛතානුපස්සනාව අන් කිසිවක් නොව අනිච්චානුපස්සනාව. එහෙමනම් මේ දේශනාවට හොඳින් කන් දීගෙන හිටියනම් ධර්මයේ පිළිබඳව පවතින බොහෝ ගැටලු
निराකරණය වෙන්නට ඇති. එහෙනම් ද්වේතානුපස්සනාව යනු නැවතත් විග්‍රහ කළොත් සමාලෝචනය කළොත් ද්වේතානුපස්සනාව යනු පටිච්චසමුප්පාදයේ උදාව සහ නැත්නම් සමුදය සහ නිරෝධය දැකීම. දුක්ඛස්කන්ධයේ උදාවන ආකාරයේ උදය සහ දුක්ඛස්කන්ධයේ අවසන් වන ආකාරයේ වාය දැකීම උදේ වාය දැකීම. තවත් විදිහට කිව්වොත් ද්වේතානුපස්සනාව යනු දුක්ඛාර සත්‍යය දුක්ඛ සමුදයාර සත්‍යය දුක්ඛ නිරෝධාර සත්‍යය දුක්ඛ නිරෝධගාමී පටිපදාර සත්‍යය යන ආදි වශයෙන් මේ උදේ වාය ලක්ෂණ දෙක තුල මේ සසර උදා කරන ධර්ම දෙකක් සසර නිරෝධ වන ධර්ම දෙකක් දැකීම චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ ඇසුරෙන් ඔබ බොහෝ කාරණා ප්‍රමාණයක් මේ වෙනකොට දකින්න. ද්වේතානුපස්සනාව වැඩුණාම එනතන අනිත්‍යානුපස්සනාව වැඩෙනකොට ඔබ දකින්නවා උදය දකින්නවා වය දකින්නවා. උදයංගම දකින්නවා අත්ංගම දකින්නවා. කුසලයේ දකින්නවා අකුසලයේ දකින්නවා. අවිජ්ජාව දකින්නවා විජ්ජාව දකින්නවා. කුසල මූලයේ දකින්නවා අකුසල මූලයේ දකින්නවා කුසල මූලයේ දකින්නවා. සේවිතබ්බ දකින්නවා සේවිතබ්බ දකින්නවා. කරණීය ධර්ම දකින්නවා අකරණීය ධර්ම දකින්නවා කරණීය ධර්ම දකින්නවා. ඊළඟට මිච්ඡා පටිපදා දකින්නවා සම්මා පටිපදා දකින්නවා. ඊළඟට ওই විදිහට ගත්තාම තව ගොඩාක් දහම් කාරණා ඇතුළත් කරලා මම මේ පත්‍රිකාව හදලා දෙනවා ඔබට. මෙන්න මේ කියන හැම එකක්ම ඔබ දකින්න. මේ හැම එකක් ඇතුළෙම තියෙන මේ ද්වේතාව. කුසලය අකුසලය. ඊළඟට මුලට එන්නේ අකුසලය. දැන් මේ උදේවයිනේ උදේ කියන්නේ අකුසලය. වාය කියන්නේ කුසලය. ඊළඟට උදයංගම අත්ංගම. ඊළඟට අනිච්චානුපස්සන නිච්චානුපස්සන දුක්ඛානුපස්සන සුඛානුපස්සන අනාත්තානුපස්සන අත්තානුපස්සන අසුභානුපස්සන සුභානුපස්සන ඔය විදිහට දකින්න. අසේවිතබ්බ සේවිතබ්බ අකරණීය ධර්ම කරණීය ධම්ම ඔහොමම දකින්න. මේ විදිහට මේ අකුසලයක් කුසලයක් මේ නන්විත පර්යායයෙන් දැකීමට කියනවා ද්වේතානුපස්සනා කියලා.